උදෙසා අපිට සිකුරු ලබන්න හරි සෙනසුරු ලබන්න හරි රාහු ලබන්න හරි හොඳ නරක ගලාගෙන එන්න හරි කර්ම විපාක ගලාගෙන එන්න හරි න්‍යායාත්මකව ලෝකෙ තුල ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුව තමයි හැම වෙලාවකම අපිට අනන්තර සමානන්තර කියන සාසරේ කරපු කර්ම විපාකයට එන සුදුසුකම් ලබන වැඩපිළිවෙල සකස් වෙන්නේ. ඒ කාරණා හතර Taman තුල මෙනෙහි කරන්න පුළුවන් වෙන්න දැනගත්තොත් අපිට අපේ ඉරණම චුට්ටක් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රයෝග සම්පත් කියලා ලෝකේ කොටසක් තියෙන බව. ප්‍රයෝග සම්පත්. ප්‍රයෝග සම්පත් බලවත් වුණොත් ගති සම්පත් බලවත් වෙන බව. ගති සම්පත් බලවත් වුණොත් ඒ අනුසාරයෙන් කාල සම්පත් බලවත් වෙන බව. කාල සම්පත් බලවත් වුණොත් ඒ අනුසාරයෙන් උපදි සම්පත් බලවත් වෙන බව. දැන් මම කාරණා හතරක් කිව්වා. ප්‍රයෝග සම්පත්, ගති සම්පත්, කාල සම්පත්, උපදි සම්පත්. බැරි වෙලා හරි ප්‍රයෝග සම්පත් වලට ඔබ අසමර්ථ වුණොත් ගොඩනගෙනවා ප්‍රයෝග විපත්. ප්‍රයෝග සම්පත් වලට අසමත් වුණොත් ඊළඟට ගොඩනගෙනවා ප්‍රයෝග විපත්. ප්‍රයෝග විපත් බලවත් වුණොත් ගති විපත් බලවත් වෙනවා. ගති විපත් බලවත් වුණොත් කාල විපත් එන්න පටන් ගන්නවා. කාල විපත් එන්න පටන් ගත්තොත් උපදි විපත් සකස් වෙන ගන්නවා. පින්නතුනි මේ රටාව තනි පුද්ගලයෙක් විදිහට බලපාන අනන්ත සංසාරයේ විදිහ. පෞල් සංස්ථාවක් විදිහට බලපාන. ගම රටක් සමාජයක් විදිහට බලපාන. තේරුණාද? මුළු ලෝකයේම විදිහට බලපානවා. කෙලවර අනන්ත විශ්වයටමත් මේ රටාව බලපාන. පැහැදිලිද? ඒ නිසා සිහි නුවණින් ගන්න ඕන. ප්‍රයෝග සම්පත් කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය හිතෙන් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් භාවිතා කරගත්තොත් දස කුසල් වල යෙදුනොත් ඒ මොහොතේ ඇහැට කනට හම්බෙන දේවල් සිහි නුවණින් කළමනාකරණය කරන තැනකටපත් වුණොත් හිත කය වචනේ සංවර වුණොත් ඇලීම ගැටීම දුරු වුණොත් සිත් සතන් ප්‍රසාද වෙලා ලේ ධාතුව පිරිසිදු වෙලා මේ මොහොත කුසලෙන් ගොඩ නැගිලා තමන්ගේ ජීවිතේ වටපිටාව යහපත් මට්ටමකින් ගොඩ නැගෙනවා. අපි අනන්ත සංසාරේ ලෙඩ රෝග හැදිලා මැරෙන්න දුක් විඳින්න අතපය කැඩෙන්න නානා ආකාර රෝග පීඩාදිය අමනුස්ස බිය රෝග බිය වැළඳෙන්න කර කියා ගන්න ඕනේ ඒවා ඔක්කොම යහමින් කරගෙනයි මේ ඇවිත් තියෙන්නේ. කර්ම ගබඩාවේ අනන්ත ආකාරයෙන් අභව්‍ය ආකාරයෙන් දුක් විඳින්න ඕන හේතු ඕන තරම් ගැබ් වෙලා තියෙනවා. තේරුණාද? ගබඩා කරගත්තු ශක්තිය ඇහැයි කනයි නමගේ ආපු නිසාම ගොඩ නැගිච්ච ශක්තියක් ගැබ් වෙච්ච ශක්තියක් තියෙනවා. දැන් මෙතන ප්‍රයෝග සම්පත් භාවිතා කරොත් ඔබ යෙදෙන්නේ දස කුසලයේමයි. ඔබ යෙදෙන්නේ පහන් සිතක් එක්කමයි. කුසල් දහම් එක්කමයි. සිත කය වචනේ සංවර එක්කමයි. කුසලයේ ගැළපෙන ජීවිත රටාවක් තියෙනවා නම් අර ගබඩාවේ තියෙන කර්ම විපාකවල සැප විඳින්න තියෙන සැහැල්ලුව පැත්තට නැමුණු කුසලයේ පැත්තට නැමුණු විපාකයෝ නිදහස් වෙනවා
මේ ඇහැ කන නාසය හරහාට එන්න. තේරුණාද? කවුරු හරි ආස්වාදය හොඳයි කියලා අරගෙන අපි අනන්ත කාලයක් මේ ඇහැයි කනයි නහයයි පිනවන්න තියනවා නියමයි කියන නිගමනයක තමයි ඔක්කොම කෙරුවේ. ආස්වාදය හොඳයි කියන නිගමනයේ ඉඳලා මොනවා හරි කරලා කමන්නේ සතුටු වෙමු කියන තැනකටපත් වෙලා අසීයටපත් වෙලා අකුසල් කටයුතු වල යෙදෙන්න ගත්තොත් ඒකත් එක්ක අර අනන්ත කර්ම ගබඩාවේ තියෙන අකුසල් විපාක ඇදී එන්න තියෙන දොරටු ඇරිලා පවතිනවා. දැන් කවුද අරගන්නේ? කුසල් දොරටු අරගන්නේ කවුද? මේක තියෙන්නේ හරීම සංවේදී දොරටු ටිකක්. ඒ සෙන්ස හරි සියුම් පැහැදිලි. මම කුසලයේ පැත්තට හිත තියෙනකොට අර ගබඩාවේ කුසල් විපාක වල දොරවල් ඇරෙනවා. පැහැදිලි. මම අකුසලයට හිත තියෙනකොට අර ගබඩාවේ අකුසල් දොරටු ටික ඉවර වෙනවා. පැහැදිලිද? ඔය ටික බලවත් වෙනවා දෙපැත්තෙන් එක පැත්තක් බලවත් වෙනකොට ඒකට හරියන්නේ ප්‍රයෝග සම්පත් නම් භාවිතා කරන්නේ ගති සම්පත් බලවත් වෙන. තමන්ගේ ඇහැ කන නාසය කුසලයට නැමෙනවා, යහපතට නැමෙනවා, සංවරයට නැමෙනවා. නැමෙනකොට අර කර්ම ගබඩාවේ තියෙන කුසල් වල විපාක ඇදී පවතින ගන්න. අනන්තර සමානතර වෙලා කුසලයේ ගැලපෙනකොට දැන් ඇහැ කන වැඩියෙන් කොහෙටද නැමෙන්නේ? කුසල් පැත්තටම නැමෙනවා. ආයු වර්ණ සැප බල ලෞකික වශයෙන් ලැබෙනවා. වටපිටාව සකස් වෙනකොට කුසලයටම දැන් ඉතින් බලු ගති, හරක් ගති, പ്രേත ගති වලට ඉඩ නැති වෙනවා. මනස සකස් කිරීම තුළ දේව ගති, මනුස්ස ගති, බ්‍රහ්ම ගති උත්පාද වෙන්න හේතු කාරණා හැදෙනවා. එහෙනම් ඔන්න ගති සම්පත් කිව්වා කුසලයෙන් යෙදෙන කුසල් ගති වලට බලය යෙදෙනවා. ඕක හරියට සකස් වුණොත් ඔන්න කියනවා දැන් ඉතින් සිකුරු ලබන කාලය. වාසනාවන්තයි. සැප සම්පත් ඇදී පවතිනවා. යාළු මිත්‍රයෝ ගොඩක් උදව් උපකාර කරන්න පවා හිතන වෙනවා. කරන කියන දේවල් රැකී ආරක්ෂා කටයුතු හරියනවා. යහපත් ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන වටපිටාව සකස් වෙනවා. එතකොට ඒකට සාපේක්ෂව ගෙදර ඇතුලේ අනිත් සමාජිකයෝ යහපත් වෙනවද නැද්ද? යහපත් වෙනවා. පෞල් සංස්ථාව ඇතුලේ සියලු කටයුතු යහපත් වෙනවා. තේරුණායි? ගති සම්පත් බලවත් වෙනවා. ඒ කියන්නේ Taman පරිවාර කරගෙන අනිත් අයගේ පහත් ගති වලට තියෙන ඉඩකඩ වැහෙන. දැන් ඔන්න ජනාධිපති ප්‍රයෝග සම්පත් භාවිතා කෙරුවොත් තේරුණායි? එයාගේ කුසලය නිසා අමාත්‍ය මණ්ඩලයට එයා ඉක්මවා යන්න බැරි වෙනවා. පැහැදිලි? අච්චර කාලයක් හොරකම් කරුවා, තක්කඩිකම් කරුවා, ජනාධිපති හරියට හිටගත්තා. එයාට වටේ රැස්වලල්ලක් වගේ පිටනවා මේ ප්‍රයෝග සම්පත් හින්දා. ඒක බලවත් වෙන්න එයා දසරාජ ධර්මයෙන් ඉන්නේ. එයා කුසලයේ ගලපගෙන ඉන්නේ. එයා සත්‍ය මත පිටලා වැඩ කරන්නේ. එයා ඉක්මවා යන්න බැරි වෙනවා අමාත්‍ය මණ්ඩලෙට. අමාත්‍ය මණ්ඩලයේ හොරකම්, මැරකම්, තක්කඩිකම් අරයාගේ කුසලයට යට වෙලා යනවා. තේරුණාද? දැන් එතකොට ඔන්න තව පියවරක් ලැබෙනවා මොනවද? වටපිටාව යහපත් වෙනවා. ගෙදර ගෘහයේ ඉන්න වැඩිහිටියෝ ප්‍රයෝග සම්පත් භාවිතා කරනවා නම් ගති සම්පත් බලවත් වෙනකොට වටපිටාවේ උදවියට ඥාති හිත මිත්‍රාදීන්ට යහපත් මට්ටමක් ගොඩ නැගෙනවා. ඕක ගොඩ නැගෙනකොට අපි කියනවා දැන් ඉතින් අපේ හඳහන හොඳයි. සිකුරු ලැබලා මොකද්ද මේ බලවත් වෙලා තියෙන්නේ? කුසලයේ බලවත්. පැහැදිලිද? ඒ කියන්නේ ඒකට ප්‍රකාරව 100 බලවත් වෙලා නුවණ බලවත් වෙලා. තේරුණාද කියන එක? ප්‍රයෝග සම්පත් බලවත් වුණොත් ගති සම්පත් බලවත් වෙනවා. ඔය ඇත්තන්ගේ හිත ඇතුලේ උසස් ගතිය දෙනවා. තේරුණායි? දම්කම්, පින්කම්, සිල්කම් කරනකොට කවදාවත් බලු ගතිය තියෙන්නේ
නෑ. හැබැයි බලු ගතිය ඇති නොවි පින්කම් කරන්නත් සීනුවණක් තියෙනවා. තොරණ ගානකින් හොරකම් කරන උපාසක මහත්තුරු නැද්ද? ඈ? පන්සලේ චෛත්‍ය හදනකෙන් හොරකම් කරන උපාසක මහත්තුරු නැද්ද? නේද? මම මේ කතා කරන්නේ පිට කවර ගැන නෙවෙයි ඈ. අතුලාන්තයේ පිරිසුදු වුණොත් ගොඩනගෙන රශ්මි කදම්බයක් තියෙනවා. ඒ රශ්මි කදම්බය එන්න දීප්තිමත් වෙනවා. දීප්තිමත් වෙන්න ගති සම්පත් බලවත් වෙනවා. ඔබ තුල කුසලේ නම් යෙදෙන්නේ. ප්‍රයෝග සම්පත් බලවත් වුණොත් ගති සම්පත් බලවත් වෙනවා. පින්නතුනි ඒ බලවත් වෙන්න එයාගේ කාල සම්පත් බලවත් වෙනවා. මොනවද කාල සම්පත්? හැසිරෙන වටපිටාව ඒ කාලවකවානු තේරෙනවද? එක්කෙනෙක් සම්බන්ධව ගත්තොත් මම ප්‍රයෝග සම්පත් භාවිතා කරනවා නම් මම දස කුසලයේ යෙදෙනවා නම් මම සිත කය වචනේ සංවර කර ගන්නවා නම් මම සප්තවොජ්ජංග වඩන්නේ සීය නුවණ වඩන්නෙක් නම් මම වටේට ආලෝකයක් පීඩනවා. අමනුෂ්‍ය කරදර එන්න තැන තියෙනවද? නෑ. රෝගිය එන්න තැන නෑ. කර්ම විපාක වලට එන්න තැන නැති වෙනවා. රාගය, ද්වේෂය, මෝහය, ඇලීම්, ගැටීම් මංගාව නැත්නම් තේරෙනවද? අර කර්ම කබඩාවේ තියෙන යහපත් දොරටු, සුදු දොරටු ඇරෙනවා, කළු දොරටු වැහෙනවා. පැහැදිලිද කියන්නේ? ඉතින් කවුද කරගන්න ඕන? දස කුසල් දස අකුසල් මොනවද කියලා තේරෙන්න ඕන. හික්මීම නොහික්මීම මොකද්ද කියලා තේරෙන්න ඕන. සීය අසීය මොනවද කියලා තේරෙන්න ඕන. තමන්ගේ ඇහැකන ආස්වාදයට දෙන්නේ නිසරණයට දෙන්නේ කියලා තේරෙන්න ඕන. තමන් හික්මවා ගත්තොත් හික්මවා ගත්ත එකේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනවමයි. තේරෙනයි කොහමද? ප්‍රයෝග සම්පත් බලවත් වුණොත් ගති සම්පත් බලවත් වෙනවා. දැන් ඉතින් එයා කවුරු වගේ? මිනිසෙක් වගේ. දෙවියෙක් වගේ. ප්‍රයෝග විපත් බලවත් වුණොත් යෙදෙන්නේ දස අකුසලේ නම් එහෙකන අසංවරයි නම් අසං මේ ආස්වාදයේ බලවත් කියන මට්ටමකින් ඔබ නොමග ගිහිල්ලා නම් ඔන්න ඉතින් බලු ගති, හරක් ගති, പ്രേත ගති තමන්ගේ මනස වැහිලා යනවා. තේරුණායි? ඔය වැහෙනකොට ගති සම්පත් බලවත් වුණොත් කාල සම්පත් බලවත් වෙනවා. අම්මා සමූහයක් විදියට ගොඩ නැගුණා. අමාත්‍ය මණ්ඩලය යහපත් වෙනකොට, නිවැරදි වෙනකොට රාජ්‍ය සේවකයන්ට වංගු දාන්න බැරි වෙනවා. පැහැදිලි? පගාවට කැමති වුණාට වැඩක් නැති අරයාගේ බලයෙන් මෙයා රැකෙනවා. පැහැදිලිද කියන එක? මේ අරයාගේ බලයෙන් මෙයාට අකුසලයේ ඉක්මවා යන්න බැරි වෙනවා. සතන් ඒකේ තුලම එයාලා සමාහිත වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ස්වභාවික කාල සම්පත් බලවත් වෙනවා. යලමහ නිවැරදිව පිහිටන. පැහැදිලිද කියන්නේ? ඊළඟට වඩදිය බාදිය නිවැරදිව පිහිටන. තේරුණායි? පින්නතුනි ඔයත් අහලා ඇති පොළොව තලය කියලා වචන. අහලා තියෙනවද? අහලා තියෙනවද? තලය කියන්නේ කොයි වගේ එකක්ද? මේ තියෙන තලය තේරුණාද? නේද? අපේ රටවල් වැඩි හරියක් පිටලා තියෙනවා. මේවා තේරුණාද? මුහුද මතු පිට තියෙන ගොඩබි. හත්තක නැට්ටක් වගේ යටට සම්බන්ධ වෙලා තිබ්බට බහුතරයක් මහද්වීප පහෙන් බහුතරයක් ගණීභවන පොළොවත් එක්ක සම්බන්ධ නැහැ. මේක මහ පොළොව වතුර මත තියෙන. තේරුණාද කියන්නේ? පැහැදිලිද? මේවා තියෙන්නේ තල. තේරුණායි? කෙනෙක් අකුසලයට බලවත් වෙනකොට ඒ වටපිටාව දූෂිත වෙනවා. දූෂිත වෙනකොට වටපිටාවේ ඉන්න උදවියගේ අර කර්ම විපාක පොදියේ තියෙන කුසල් දොරටු වෙහෙනවා. එතකොට දැන් බහුතරයේ කළු දොරටු ඇරෙනවා. අකුසලයේ බලවත් වෙනවා. ඕන් දැන් හැදෙනවා මොකද්ද? රැල්ල. තේරුණාද? මුහුද ගාවට ගිහිල්ලා බලන්න, මේ ගඟ ගාවට ගිහිල්ලා බලන්න අර චූටි තියනවා දිය රැල්ල.
මුහුදකාවට ගිහිල්ලා බලන්න ඊට වඩා ප්‍රබල දියරැල්ලක් තියෙනවා. සුනාමි එනකොට ඕකම ප්‍රබල වෙච්ච ගොඩනැගිච්ච එකක් නේ. ආන් ඒ වගේමයි කෙනෙක්ගේ කුසල් සිතක් තවත් කෙනෙකුට බලපෑම් කරනවා. කෙනෙක්ගේ අකුසල් සිතක් තවත් කෙනෙකුට බලපෑම් ඇති කරනවා. එතකොට එක්කෙනෙක් අකුසලයට බරවත් වෙනකොට වටපිටාවේ ඉන්න බහුතරය අකුසලයට යනවා. එහෙනම් මේ ලෝකෙට කරන්න තියෙන ලොකුම සාන්තිය මොකක්ද? මේක හික්මවා ගන්න. මේක හික්මවාගෙන නැත්නම් වෙන මොකක් හික්මවන්න ගියත් ඇතියට නෑ. තමන් හික්මවා ගන්න. තේරුණාද? කොහමද? මෙතන සංවර වෙනකොට අර අකුසල් දොරටු වැහෙන්න ඕන. ඒව මෙතනට හේතු නොවෙන්න සුරක්ෂිත භාවයේ ඉඳ බුදුහාමුදුරුවෝ කියන්නේ අත්ත දීපා විහෙරත. තමන්ට තමන් ආලෝකයක් කරගෙන වාසය කරන දීපයක් කරගෙන වාසය කරා. තේරුණාද? ඔන්න ওই ටික ගැලපුණොත් වටපිටාවටත් ආලෝකය ගොඩ නැගෙනවා. මේ ගොඩ නැගෙනකොට කාල සම්පත් වෙනස් වෙන විදිය. එක්කෙනෙක් අකුසලයේ දෙනකොට ඒ පරිසර පද්ධතිය කාලයක් යනකොට විනාශ වෙලා යනවා. එක්කෙනෙක් ඇති. වගේමයි එක්කෙනෙක් කුසලයේ දෙනකොට ඒ පරිසර පද්ධතියම ආලෝක වෙවි යනවා. දෙක දෙපැත්තට. හරිද? ඔය බලවත් වෙනකොට මේ තලෙන් තලයට තියෙන මේ මහ පොළොව බහුතරයක් දෙනාගේ අකුසල් බලවත් වුණා. තේරුණයි? චුට්ටක් කැරකිලා යනවා දකුණට. අර ලිස්සන ගල් උඩ ලිස්සන පීරිසියක් තියලා තියෙනවා වගේ මේක චුට්ටක් ගැසිලා යනවා වගේ බහුතරයක් දෙනා අකුසලයට තල්ලුනොත් මේක කැරකෙනවා දකුණ. කොහෙට කැරකෙනවා? ඇයි ඒ කැරකෙන්නේ? දකුණ කියලා කියන්නේ කුණු දිය වෙලා යන දිහාව. කුණු දක්කන දිහාව. කුණු බැහැර වෙන දිහාව. දැන් මේ කිරණ ස්වභාවය තියෙන වැඩි කළු කිරණ අවශෝෂණය වෙන්න ඕන දහණය වෙන්න ඕන. තේරුණාද? දහණය වෙන්න වැඩියෙන් බලපවත්නකොට මේක නැවෙනවා ටිකක්. කොහෙද? දකුණු පැත්තට නැවෙනවා. වඩදිය බාදිය වෙනස් වෙනවා. අංශක ගානක් එහා වෙනකොට වඩදිය බාදිය වෙනස් වෙනවා. තේරුණාද? එතකොට යලමහා වෙනස් වෙනවා. අම්මා ඕක තමයි ඔබ දකින්නේ. සමහරක් කාලවල වලට ඔබට තේරෙනවා ඇති නැගෙනහිර මෙහෙ තිබ්බේ. දැන් නැගෙනහිර ආවේ. මෙතරම් වේගෙ වෙනස් වෙනවා. මොනවද වෙන්නේ? මේ සමස්ත සමාජයේ කැරගෙනකොට මතක තියාගන්න මේ තල ඔක්කොම කැරගෙන. පැහැදිලිද කියන්නේ? ඔය කැරගෙනකොට අපි දන්නේම නැහැ. ඉරේලිය සමහරක් වෙලාවට ආලෝකය අඩුයි රශ්මිය වැඩි පිච්චෙනවා. විකෘතිතාවයන් කොට නැගෙනවා. පැහැදිලිද කියන්නේ? ඔය විකෘතිතාවයන් කොට නැගෙනකොට මුළු විශ්වයටම ඕක බලපානවා. ජලයේ තියෙන සංගතිය වෙනස් වෙනවා. ගහකොළේ තියෙන සංගතිය වෙනස් වෙනවා. එහෙනම් මිනිසුන්ගේ සිතුවිලිත් එක්ක මුළු ලෝකෙම ගිනි ගන්නවද නැද්ද? එහෙනම් එක්කෙනෙක් අකුසල් කරනකොට ගේ තුලට බලපානවා වගේ. ගමක් අකුසල් කරනකොට ඒ ප්‍රදේශයට බලපානවා. රටක් අකුසල් කරනකොට ඒ පළාතට ඒ භූමියටම බලපාන. තේරෙනවද? එතකොට ඇති වෙනවා කාල සම්පත්තෝ කාල විපත්. මොනවා? බහුතර දෙනා කුසලේන යෙදෙන්නේ ප්‍රයෝග සම්පත්න ගති සම්පත්න කාල සම්පත්. පැහැදිලිද? කාල සම්පත් කියන්නේ ඒ වෙනකොට වැටෙනවා සම්පත්‍ති කර මේඝ වර්ෂා කියන කොටස. මොනවා? එන්නේ ඒ වැටෙන වර්ෂාව ආම්ලික රසායනික සංයෝග නයිට්‍රජන් මනාකොට පිහිටනවා. තේරුණාද? එතකොට මේ වර්ෂාව වැටෙනකොට මේ ගහකොළට හරි ප්‍රමෝදයක් දැනෙන්නේ. අපේ ඇඟට ප්‍රමෝදයක් දැනෙන්නේ. අර විඩා ගතිය ඔක්කොම මැකිලා යනවා. තේරුණාද කියන එක? ඒ ජලයට කියන මිරිදිය. මොනවා? ඒ ජලයේ තියෙන මීරියාව දියත් කරන වැඩ පිළිවෙල. තේරුණාද කියන එක? කාල සම්පත් ගැලපුණේ නැත්තම් කාල විපත් බලවත් වෙනවා. ඒ කියන්නේ බහුතරයක් මිනිස්සු දූෂණය වෙනකොට ගති විපත් වෙනකොට බල්ලෝ වගේ හරක් වගේ පෙරේතයෝ කුම්බාණ්ඩය වගේ හොරු තක්කඩි වගේ වෙනකොට කාල
විපත්. එතකොට ඇති වෙන වර්ෂාවක් මොකක්ද? විපත්ති කර්මයේ වර්ෂ. වතුර වැටුණට ඒවත් සමහර කලාවට අපිට රෝග පීඩා දිය. පරිසරයේ ඩෙන්ගු වැඩි වෙනවද? පරිසරයේ වෛරස් වැඩි වෙනවද? තේරුම් ගන්න මොකද්ද? මේකලා දැන් ගිනි අරගෙන වැඩි. මේකලාගේ අඳුරු කිරණ වැඩි. අර විශ්වය දකුණට බරයි ඇලවුණා විතරයි රටාවන් ඔක්කොගේම තියෙන විස බීජ වේගෙන් ගලන්න පටන් ගන්නවා. විනාශ වෙලා යනවා වටපිටාව. හරිද? බේත් නැති වෙනවා. ඖෂධ නැති වෙනවා. බොණ්ඩ වතුර නැති වෙනවා. ඉර තියෙනවා. රශ්මිය වැඩි, ආලෝකය අඩුයි, පිච්චෙනවා. පැහැදිලි? ඒ වගේ රසායනික සංයෝග නිවැරදිව නැහැ. ගහකොළ තියෙනවා තියෙන්න ඕන ගුණ ධර්මය. දැන් එතකොට ඒවා නිකන් අකලට පැහෙන්න ගන්නවා. ශාස්ත්‍රීය භෝග සම්පත් නිවැරදි කාලෙට නිවැරදි සංවිධියට පැහෙන්නේ නෑ. එතකොට මන්ද බුද්ධිකයි. ඒවා මේ ඇක්ටර් වෙලා ගිහිල්ලා. දැන් ඉතින් ඔය ටික භුක්ති විඳින්න අපේ කය, අපේ රූප, අපේ හැඟීම් දැනීම් සියල්ල වෙනස් වෙනවා. කොහෙටද? රැක ගන්න තමන්ව මෙත් සිත වඩනවා නම් මෙත් සිත වඩන්න ඕමයි ඥානෙ තියෙන්න ඕන. නැති එක මොනවද වඩන්න? තේරෙනවද? සුවපත් වේවා කිව්වට හිත දෙන්නේ නෑ. මේ විශ්වයේ රටාවම තේරෙන්න ඕන. පැහැදිලිද කියන එක? මගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන හැම මොහොතකම එක්ක යහපතක් වෙනවා, එක්ක අයහපතක් වෙනවා. අයහපතට බලය දුන්නොත් වටපිටාව පිච්චෙනවා. යහපතට බලය දුන්නොත් වටපිටාව සුවපත් වෙනවා. තේරෙනවද? ඔන්න ඔය කාල සම්පත් බලවත් වුණොත් භවභෝග පිරලා යනවා. තේරුණාද? මේ බක් වෙසක් කියන්නේ කොයි කාලේද? පුංචි කාලේ මතක් කරන්නකෝ. පුංචි කාලේ මතක් කරන්නකෝ. අද මතක් කරන්නකෝ. තේරුණාද? මේ මුළු ගහම තේරුණාද? මුළු පරිසරයම මලෙන් දල්ලෙන් පිරිච්ච ආඩ්‍ය වෙච්ච කාලයකට කියනවා බක් මාස සහ වෙසක් මාස. වයිසාක නෙමෙයිද? කොහොමද ඒවා? සුවදක් තියනවද හැදෙන ගෙඩියකවත්? මොනවද මේ වෙලා තියෙන්නේ? මේ ඉන්න සත්තු මනුස්ස සත්තු නෙවෙයි. එතකොට මනුස්ස සත්තු තිරිසන් වගේ වෙනකොට තිරිසන් සත්තු ඊටත් වඩා පිරීලාද නැද්ද? පිරීලා. අපේ අම්මා මතක තියාගන්න මේ තියෙන මට්ටමින් ඔබ කඩෙන් ගෙනලා මාළු ටිකක් කෑවොත් ඊට වඩා හොඳයි ගින්දර ගිලින්න ඒ තරම් විකෘති ඒවා. තේරෙනවද? කඩෙන් ගෙනලා මස් ටිකක් උයාගෙන කෑවොත් එහෙම මතක තියාගන්න මොනවද? සතෙක් මැරෙනකොට කොහොමත් කුපිත වෙනවද නැද්ද? ඒ කුපිත වෙනකොට ඒ මස් ඇදල්ල කොහොමත් විකෘතියක්. හැබැයි මිනිස්සු තිරිසන් සාගිය වෙන්න ඒ කියන්නේ ලෝකයේ පෙරලෙන්න තිරිසන් සාගිය සත්තු ඊට වඩා තේරෙනවද? එතකොට හරියට නිකන් මේ සයනයික් කරනවා වගේ. පැහැදිලිද? රසායනික අවිවල තියෙන්නේ මොනවද? රසායනික අවිතම්බල කනවා වගේ. තේරුම් ගන්න. තේරුණාද? අර ඔක්කොම විසයි. ඉතින් ගහකොළ විස වෙනකොට බීජ ටික විස වෙනකොට ඵල ටික විස වෙනකොට අරවා අහන්න දෙයක්ද? ලෝකයම විනාශ වෙනවා. මේ විනාශ වෙන රටාව හරියට ගැලපුණොත් පැහැදිලිද? යම් අවවරණක් හම් වෙනවා සිල්වත් ගුණවත් මිනිසුන්ට. තමන් ගොඩනගා ගන්න බලය. පැහැදිලිද? බහුතරයක් කාල සම්පත් බලවත් වුණොත්, කාල විපත් බලවත් වුණොත් පෙරලෙනවා ලෝකය විනාශ වෙලා යන පැත්තට. තේරුණායි? බහුතරයක් දෙනාගේ කාල විපත් බලවත් වුණොත්, කාල සම්පත් බලවත් වුණොත් ලෝකෙ පෙරලෙනවා ශාස්ත්‍රීය පැත්තට. තේරුණාද කියන එක? පැහැදිලිද? මම ඒ හින්දා ඔබට කිව්වා මොනවද 69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දීලා රුවන්වැලි මහසෑය ගාව දිවුරුම් දීලා ජනාධිපති වෙනකොට මං කිව්වා ඉස්සරහට උඹලට හොඳ කාලයක් තියෙයි කියලා. තේරෙනවද? භාවනා කරන්න පුළුවන් ඒ ටික. යහපත් වේ සිතුම් පැතුම් යහපත් වේ. හැබැයි කොහෙටද ගියේ? යහපත් පැත්තටද? නෑ. ඇයි? අර එකෙක් දෙන්නෙක් යහපත් වුණාට වැඩක් නෑ. බෞද්ධරයක් කොහෙටද කරගන්නේ මේ? යාන්ත්‍රණය එතකොට මේ පැත්තට වැටෙනවා. අම්මා ඕකේ අවසාන ප්‍රතිඵලය
විපති උපදි සම්පත් උපදි විපත් කියලා කොටවල් දෙකක් තියෙනවා. උපදි සම්පත් මොනවද? ප්‍රයෝග සම්පත් බලවත් වුණොත් කුසල්, එයින් ගති සම්පත් බලවත් වෙනවා. ගති සම්පත් බලවත් වුණොත් කාල සම්පත් සමෘද්ධ වෙනවා. කාල සම්පත් බලවත් වුණොත් උපදි සම්පත් බලවත් වෙනවා. ඒ කියන්නේ අර ගබඩාවේ තියෙන කුසල් ඉස්මතු වෙවි ඇවිල්ලා මගේ සිත් සතන් යහපතෙන් යහපතටම සකස් වෙනවා. ඕන් ඔය කාලය આવුත් එම නිවන් දකින්න හිත තියෙන පමාවට හිත නිවිලා යනවා. පැහැදිලිද කියන එක? කුසල් ගංගා ගලන්න පටන් ගන්නවා. වටපිටාවේ උපනිශ්‍රය ලැබෙන්න පටන් ගන්නවා. මට ප්‍රාණයක් සහ ජීවයක් ලැබෙනවා. බවුන් නඩන්න ශක්තියක් ලැබෙනවා. වැය කරන කාලයට උපදින චිත්ත සමාධින් බලවත් වෙනවා. වැය කරන කාලයට සාධාරණව භාවනා කරන එකේ ප්‍රතිඵලය කොට නැගෙනවා. තේරුණාද? උපදී විපත් බලවත් වුණොත් මොකද වෙන්නේ? කුසල් වැහිදම යනවා දුරට. තේරුණාද? විපාක විදියට එන්නේ අකුසල්මයි. අකුසල එනකොට ඇහැ කන ගිනිම ගන්නවා. ගති විපත් වෙනවා. ගති විපත් බලවත් වෙනකොට කාල විපත් වෙනවා. වැස්සොත් වැස්ස වැඩි. ගම් වතුර එනකම් වයි. පායවොත් පායන වැඩි. ඉඩෝරේ එනකම් පායනවා. ඉතින් අර යලමහා අසමතුලිත වෙනවා. වටදිය බාදිය අසමතුලිත වෙනවා. ඊපස්සේ ශාස්ත්‍රික දේවල් භවභෝග සම්පත් ඔක්කොම විනාශ වෙලා යනවා. දැන් ඔන්න මේක සමාජයේ දිහා බලපුවාම ඔබට තොර බේර ගන්න පුළුවන් වෙයි. උපදි විපත් බලවත් වෙන්නේ මෙහෙමයි. මම බෞද්ධරයක්ද නා මේ අකුසල් රැල්ලට ගියොත් තේරුණාද? මම කොච්චර දන් දීලා තිබ්බා. තේරුණායි? මගේ කුසල් දොරටු ඇරෙන්න වාසනාවක් නැතු වෙනවා. මේ බෞද්ධර පිරිස අකුසලයේ දෙනකොට මගේ අකුසලයක් බලවත් වෙනවා. මං කොච්චර දන් දීලා තිබ්බත් කොච්චර පින්කම් කරලා තිබ්බත් මටත් සමහරක් වෙලාවට නැති වෙන්න පුළුවන් දෙයිද? ඉතින් ජලම හරියට නැත්තම් කුඹුරු ටික හරියට නැත්තම් මිනිස්සු දුප්පන්නන් දැන් පින්ඩපාත ගියත් මට දානෙ නොලැබෙන්න පුළුවන්. දානෙ නොලැබුණේ මං දන් දීලා නැති නිසා නෙවෙයි. තේරුණාද? දන් දීලා තියෙන ඕන තරම් පින්කම් කරලා තියෙන ඕන තරම්. හැබැයි ඒ පින්කම් වල දොරටු ඇරෙන්න කාල සම්පත් වලින් ඉඩක් නෑ. කාල විපත් බලවත් වෙලා. එහෙම වුණොත් අම්මා ඔන්න අපි ඔක්කොමලම අවසානයේට මොකද වෙන්නේ? උපදි විපත් වල යටපත් වෙලා යනවා. පැහැදිලිද? තේරෙනවද කියන එක? gedare එකාට එක රුස්සන්නේ. එකෙක් වචනයක් කතා කරොත් අනිත් එක ප්‍රතිවිරුද්ධ දිශාවටමයි ඉන්නේ. තේරෙනවද? සමාන්තර නැහැ. පැහැදිලි? ඊළඟට පවුල ඇතුලේ ප්‍රශ්න, සමාජය ඇතුලේ ප්‍රශ්න කොතනට ගියත් ආරවුල. ඔහම වෙනකොට ශාසනය ඇතුළත් මොන වෙනවද? වාද ભેද රටක් විදියටත් විනාශ වෙනවා. ජාතියක් විදියට විනාශ වෙනවා. මුළු විශ්වයමත් අන්තිම වෙනකොට විනාශ වෙනවා. පැහැදිලිද කියන්නේ? දැන් මේ යථාර්ථය දැකගත්තොත් ඔබ කොතනින්ද මේක හරවන්නද? කොතනින්ද හරවන්නද? ප්‍රයෝග සම්පත් හරියට භාවිතා කරලා. ප්‍රයෝග සම්පත් සීනුවණින් භාවිතා කරේ නැත්නම් ලෝකේ විනාශ වෙනවමයි. පැහැදිලිද? තේරුණාද කියන එක? ප්‍රයෝග සම්පත් යහපත් නම් ඒ අර්ථය තමයි රටට දුර්භික්ෂයක් ආවත් ප්‍රයෝග සම්පත් භාවිතා කරන එකට කන්න නැති වෙන්නේ අන්තිමේට. ඔක පැහැදිලිද කියන එක? තේරුණාද? ඒ කියන්නේ මේ ඔක්කොටම කන්න නැති වුණා. මම කුසල් සිතත් එක්ක සසරේ ජීවත් වුණා නම් දන්කම් පින්කම් සීල්කම් කරලා නම් අහම්බෙන් ඇදී පවතිනවා මේ ආහාර ටිකයි. හැබැයි මේක තරම ඉක්මවා බලවත් වුණොත් කොච්චර දන් දුන්නත් සීවලි හාමුදුරන්ට සමහර කලාට නැති වෙන ගානකට එනවා. පැහැදිලිද? ඉතින් අපි මේ විශ්වයට ආදරේ නම් මේ මහ පොළොවට යම් අයකින් ගරු කරනවා නම් මම මගේ අම්මට තාත්තට ආදරේ නම් මම මගේ ඥාති සම්භාරයන්ට ආදරේ නම් මම මේ මානව සංහතියට හිතකාමී නම් අපි සියලු දෙනා අද දවසේ වගකීම විදියට යුතුයකම විදියට ඇහැ කන සංවර කළ යුතුමයි. තේරුණාද? ප්‍රයෝග සම්පත් භාවිතා කළ යුතුමයි. ප්‍රයෝග සම්පත් තුල අපේ දස කුසලයේ ඉස්මතු කරගෙන නිවන සාක්ෂාත් කළ යුතුමයි. එහෙම කරපු කෙනා
මේ සම්බුද්ධ ශාසනය රැක්කා වෙනවා. තේරුණාද? මේ උතුම් සසුනට යාපතක් කරා වෙනවා. මතක තියාගන්න කොන්ක්‍රීට් දැමූ පමණින් ශාසනය රැකෙන්නේ නෑ. සල්ලි දික් කළ පමණින් ශාසනය රැකෙන්නේ නෑ. ප්‍රතිපදාව තුල තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම තුලින්මයි සම්බුද්ධ ශාසනයට යහපතක් කරන්න වෙන්නේ. තේරුණාද? මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කාරණා හතර ඉස්මතු වෙන කාලවකවානුව. පැහැදිලිද කියන්නේ? දැන් ඔබට ක්ෂණිකව මේ ලෝකයේ විනාශයට අරන් යන්නත් පුළුවන්. ක්ෂණිකව මේ ලෝකයේ තව කාලයක් පවත්වන තැනට සංසිඳවලා දෙන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේවා නොදැනගෙන කරන අරගල පුරු අරගල විතරයි මතක තියාගන්න. තේරුණාද? අරගලයක් කරනවා නම් විප්ලවයක් කරනවා නම් මේවා තේරිලා තියෙනවා. පැහැදිලි? අපිට ආවලා එපා කියලා ගොඩ නැගුවට එක රොත්තට ඉඳලා කෑ ගැහුවට ඒක ඇතුලේ බලු ගති ඉස්මතු වෙන්න බෑ. හරක් ගති ඉස්මතු වෙන්න බෑ. තේරුණාද? ඒක ඇතුලේ ගති සම්පත් ආරක්ෂා කරගන්න තමන්ගේ මනුස්ස ගතිය, තමන්ගේ යහපත් ගතිගුණ රැකගන්න. තේරුණායි? උසස් ගතිගුණ රැකගන්න මේ අරගලය තුල හැම වෙලාවකම කටයුතු කරන්න ඕන. එහෙම වුණොත් සමාජයක් විදියට ගුරු ආදර්ශයක් ලැබෙනවා. පින්නතුණි, දැන් මම කතා කරන්න හදන්නේ මේකේ තියෙන කඩේම ගැන. තේරුණාද? සසරේ අපි ඔක්කොගේම වාසනාවන්ත කාලවල එනවා. ඒ කාලවල වාසනාවන්ත වෙනකොට දසරාජ ධර්මය ගල්පගත්තු දසරාජ වත්පිළිවෙත් පුරන යහපත් රජදරුවෝ පහළ වෙනවා. තේරුණාද? රජෙකුට තියෙන වාසනාවන්තම සම්පත්තිය මොකක්ද අම්මා? ඔය ටික ගල්පා ගැනීම. කොයි ටිකද? ප්‍රයෝග සම්පත්, ගති සම්පත්, කාල සම්පත්, උපති සම්පත් ගල්ප ගන්න දක්ෂතාවයේ තියෙනවා නම් එයා මනාකොට හික්මුණු රජෙක්. පැහැදිලිද? එයා දසරාජ ධර්ම වත්පිළිවෙත් පුරාගෙන මේකට ලෑස්ති වුණොත් තේරුණාද? එයාගේ අනන්ත අනුහසට මුළු පරිසරයම නතු වෙනවා. තේරුණායි? එතකොට ඔන්න මැතිවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, කුඩා බිම් දක්වා ගත කරන රාජ්‍ය වැසියන්ට අකුසලයට යන්න බැරි වෙනවා. පැහැදිලිද කියන්නේ? දැන් ඉතින් ඒ වාසනාව අපි ඉවරයි. පැහැදිලිද? මේ ධර්ම දේශනාව කොහෙ ගියත් මට කමන්නේ. ඒ වාසනාව ඉවරයි. මේ මහේකාලා හොරු, මහේකාලා තක්කඩි, තේරුණා? මහේකාලා වංචාකාරෝ. ඒ නිසා උන්ගේ මට්ටමින් ඇමති මණ්ඩලය ආරක්ෂා වෙනවා. ඇමති මණ්ඩලයේ මට්ටමින් රාජ්‍ය සේවය ආරක්ෂක වෙනවා. උන්ගේ මට්ටමින් සාමාන්‍ය වැසියෝ ආරක්ෂා. ඒක ඉවරයි. පැහැදිලිද කියන්නේ? ආයේ හවුවරන බලාපොරොත්තු වෙලා වැඩ නෑ. තේරුණායි? 69 ලක්ෂයකින් ඡන්දය අරගෙන මහසෑය ගහ ඔළුවක් ගහලා අර වගේ කඩප්පුලියඩක් කෙරුවා නම් ආයි මහේකා දසරාජ ධර්මයට ගිහිල්ලා රට සුවපත් වෙනවා කියන එක මේ මහ පොළවේ නෑමයි. තේරුම් ගන්න. තේරුණාද? එහෙමනම් ඒක මුළු ජාතියෙම සමාව අරගෙන මම වැරද්දක් කරේ කියලා හිත හදා එහෙම කරයිද? කරයිද? මහින්ද මහත්තයා ඇවිල්ලා ඇත්ත තමයි මම උගන්ඩාවේ ආයෝජනය කෙරුවා. මගේ සල්ලි ආවල් තැනක් තියෙන ඇත්ත උඹලගේ දේවල් හොරකම් මං ආපහු ගෙනත් දෙනවා මහතුරුනි මට සමාව කියයිද? නෑනේ. එහෙනම් ඒ හීනේ අතාරින්න. පැහැදිලිද කියන්නේ? තව එක හීනයක් තියෙනවා. මොකද්ද? මේ බිම්මට්ටමින් අපි හර්ධ සාක්ෂියට අවංක වෙනවා. හර්ධ සාක්ෂියට එකතු. තේරෙනවද? වංචනික ධර්ම වලින් අයින් වෙනවා. මම දස කුසලයේ දෙනවා. පැහැදිලි? මේක කාලයක් ගන්න වැඩක් පැහැදිලි? අපි දස කුසලයේ යෙදෙන්න ළඟපාත ඉන්න එක අහං අරගලයට එකතු වෙනවා. නතු වෙනවා. පැහැදිලි? දස කුසල් දස අකුසල් ප්‍රයෝග සම්පත් ගලප ගන්නවා. අපෙන් ගම ආලෝකය වෙනවා. තේරුණායි? ගමක් ආලෝක වුණොත් අපෙන් ඒ ප්‍රදේශය ආලෝක වෙනවා. දැන් අපි බලවත් වුණොත් ප්‍රාදේශීය සභාවේ ඉන්න කාට ඔය 100ට 2යි 100ට 3යි 100ට 5යි හොරකම් කරන්න බැරි තැනකට අපි සක්‍රිය වෙනවා. කරන්න පුළුවන් වේද වැඩේ? කාලාවතරණ ආලෝකය සොයා යන්නන් උදෙසා